The key to success is to focus on goals, not obstacles. සාර්ථකත්වයේ යතුරු වන්නේ අරමුණු මිස බාධාවන් නොවේ. So, I am Sachi and warmly welcome you to පාඨශාලාව. Our today's lesson is adverbs, the last part of open class in word classes. අද අපේ පාඩම තමයි adverbs. word classes යටතේ open class කොටසේ අපි ඉගෙන ගන්න අවසානම කොටස. adverbs. සරල සිංහලෙන් කියවොත් ක්‍රියා විශේෂණ. ක්‍රියාවක් තවදුරටත් විස්තර කරන වචනයක්. හරියට නාම පදයක් නාම විශේෂණයක් මගින් තවදුරටත් විස්තර කරනවා වගේ. හරි. මම දැන් ඕගොල්ලන්ට කිව්වොත් ඉංග්‍රීසි භාෂාව තුළ යූස් කරන adverbs කිහිපයක් ලියලා දක්වන්න කියලා මට සහතිකයි ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ලියාවි beautifully, neatly, cleanly වගේ ly වලින් අවසන් වෙන වචන. ඔයා හරියටම හරි. adverbs කියන්නේ ly වලින් අවසන් වෙන වචන තමයි. බලන්න මමත් උදාහරණ කිහිපයක් දීලා තියෙනවා. quickly, slowly, clearly මෙන්න මේවත් adverbs. හරි. ඒත් බලන්න මම ඊට පහලින් කොටු කරලා දීලා තියෙන වචන ටික. ugly, friendly, silly, lonely, lovely, cowardly මෙන්න මේවත් ly වලින් නේද අවසන් වෙන්නේ. ඕගොල්ලන්ට මතකද මම adjectives පාඩමේදීත් කීවා ly වලින් අවසන් වුණත් මෙන්න මේ කියන වචන ටික adverbs නෙමෙයි adjectives. So you have to remember that not to take these adjectives as adverbs. ඉතින් දැන් ඉඳලා ඔයා හොඳට මතක තියාගන්න මෙන්න මේ කොටුව ඇතුළේ දීලා තියෙන වචන ටික ly වලින් අවසන් වුණත් ඒවා adverbs නෙමෙයි adjectives කියන දේ. හරි. ඉතින් මේ විදියට ඉංග්‍රීසි භාෂාව තුළ adverb එකක් අනිවාර්යෙන්ම ly වලින් විතරද අවසන් වෙන්නේ නැහැ. ly වලින් අවසන් නොවන වචනත් adverb විදියට මේ භාෂාව තුළ භාවිතා වෙනවා. බලන්න මෙන්න මේ උදාහරණ. fast, too, often මෙන්න මේවා adverbs. නමුත් ඒවා ly වලින් නෙමෙයි නේද අවසන් වෙන්නේ. හරි. ඒ වගේම adverb එකක් සෑම විටම තනි වචනයක් විතරද? කොහෙත්ම නැහැ. වචන කිහිපයක එකතු වීමකින් උනත් භාෂාව තුළ adverb එකක් නිර්මාණය වෙන්නට පුළුවන්. බලන්න උදාහරණ. last week, for last 6 months මෙන්න මේවත් adverbs. එහෙනම් ඔයා දැන් ඉඳලා හොඳින් මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාව තුළ adverbs කියන්නේ සෑම විටම ly වලින් අවසන් වෙන වචන විතරක් නෙමෙයි වගේම adverb එකක් සෑම විටම තනි වචනයක් වෙන්නෙත් නැහැ. වචන කීපයක් එකතු වෙලා වුණත් adverb එකක් ක්‍රියේට් වෙන්නට පුළුවන් කියන දේ. අපි මුලින්ම කියවනේ adverb එකක් කියන්නේ ක්‍රියාවක් තවදුරටත් විස්තර කරන පදයක්. ඒක තමයි ඔයගොල්ලෝ හැමෝම පොඩි කාලේ ඉඳන්ම ඉගෙන ගත්ත දේ. නමුත් adverb එකක් මගින් කරන්නේ ක්‍රියාවක්. එහෙම නැත්නම් verb එකක් තවදුරට විස්තර කිරීමක් විතරද? නැහැ. ඒක එහෙම නෙමෙයි. An adverb describes a verb, another adverb, an adjective and also a whole sentence. adverb එකක් මගින් verb එකක් විතරක් නෙමෙයි විස්තර වෙන්නේ. verb එකක් වගේම තවත් adverb එකක්, adjective එකක් වගේම සම්පූර්ණ වාක්‍යයකුත් adverb එකක් මගින් විස්තර කෙරෙනවා. හරි. මෙන්න මේ අපි කතා කරපු දේ අපි උදාහරණ සහිතව පොඩ්ඩක් විමසලා බලමු. මේ තමයි adverb එකක් මගින් verb එකක් විස්තර කරන උදාහරණ කිහිපයක්. පළවෙනි වාක්‍යය, first sentence. He speaks loudly. In this sentence, loudly is the adverb. මේ වාක්‍යයේ loudly කියන්නේ adverb එක. මේ adverb එකෙන් විස්තර කරන්නේ speaks කියන verb එක. He speaks. ඔහු කතා කරනවා. කොහොමද? loudly හඬ නගා. දෙවෙනි වාක්‍යය බලන්න. He drives the car fast. ඔහු කායක පදවනවා. කොහොමද පදවන්නේ ඔහු කායක? fast වේගයෙන්. ඉතින් ඒ වාක්‍යෙත් fast කියන adverb එක මගින් drives කියන verb එක තවදුරටත් describe කරලා දීලා තියෙනවා. තුන්වෙනි වාක්‍යය. Rainy writes neatly. මෙන්න මේ වාක්‍යයේ writes කියන verb එක තවදුරටත් විස්තර කරලා දීලා තියෙනවා අපිට neatly. Rainy writes. Rainy ලියනවා. එයා කොහොමද ලියන්නේ? neatly පිළිවෙලට. මෙන්න මේ විදිහට adverb එකක් මගින් තවදුරටත් verb එකක් විස්තර කරලා දක්වන්න පුළුවන්. adverb එකක් මගින් විස්තර කරන තවත් දෙයක් තමයි adjective කියන්නේ. බලන්න මෙන්න මේ උදාහරණය. It was a really exciting trip.
මෙන්න මේ වාක්‍යයේ trip කියන noun එක තවදුරටත් විස්තර කරලා තියෙනවා exciting කියන adjective එකෙන්. ඒ කියන්නේ නාම විශේෂණය. ඉතින් මෙන්න මේ විදිහට trip කියන noun එක වැඩිදුරටත් විස්තර කරලා දීපු adjective එක තවදුරටත් එයා විස්තර කරලා තියෙනවා really කියන adverb එක use කරලා. ඉතින් මෙතනදී adverb එකක් use කරලා තියෙන්නේ verb එකක් describe කරන්න නෙමෙයි. adjective එකක් describe කරන්න. බලන්න දෙවෙනි උදාහරණය. It's too hot in here. මෙන්න මේ sentence එකේ hot කියන adjective එක තවදුරටත් විස්තර කරලා දක්වලා තියෙනවා too කියන adverb එකෙන්. right. ඊළඟ අවස්ථාව තමයි adverb එකක් මගින් තවත් adverb එකක්ම විස්තර කරලා දක්වන එක. Look at the example. She works incredibly hard. මෙන්න මේ වාක්‍යයේ she works ඇය වැඩ කරනවා. works කියන verb එක තවදුරටත් විස්තර කරලා දීලා තියෙනවා අපිට hard කියන adverb එකෙන්. She works hard. ඇය මහන්සි වෙලා වැඩ කරනවා. ඉතින් මෙන්න මේ වාක්‍යයේ hard කියන adverb එකම තවදුරටත් එයා විස්තර කරලා තියෙනවා incredibly කියන adverb එක දාලා. hard කියන adverb එක incredibly කියන adverb එකෙන්ම තවදුරටත් විස්තර කරලා. බලන්න. She works incredibly hard. ඇය විශ්වාස කළ නොහැකි තරමටම මහන්සි වෙලා වැඩ කරනවා. ඊළඟ අවස්ථාව තමයි adverb එකක් මගින් තවත් සම්පූර්ණ වාක්‍යයක්ම වැඩිදුරටත් විස්තර කරලා දක්වන එක. බලන්න මෙන්න මේ example sentence එක දිහා. Fortunately, we were able to submit the assignments. මෙතනදී fortunately කියන්නේ adverb එක. වාසනාවට. fortunately කියන්නේ වාසනාවට කියන සිංහල අදහස. Fortunately, we were able to. වාසනාවට අපිට පුළුවන් වුණා submit the assignments. assignments බාර දෙන්නට. මේ බලන්න. We were able to submit the assignments. අපිට පුළුවන් වුණා assignments බාර දෙන්නට. කියන අදහස සම්පූර්ණ අදහසම තවදුරටත් විස්තර කරලා තියෙනවා fortunately කියන adverb එක පාවිච්චි කරලා. දැන් ඕගොල්ලෝ දන්නවනේ adverb එකක් කියන්නේ ly වලින් අවසන් වෙන වචනයක් විතරක් නෙමෙයි. ඒ වගේම වචන කීපයක් එකතු වෙලාත් adverb එකක් හැදෙන්න පුළුවන්. ඒ වගේම adverb එකකින් verb එකක් විතරක් නෙමෙයි විස්තර කරන්නේ. තවත් adverb එකක්, තවත් adjective එකක් වගේම සම්පූර්ණ වාක්‍යයකුත් adverb එකක් මගින් විස්තර කරන්න පුළුවන් කියන දේ. හරි. එහෙනම් මෙන්න මේ කියන adverbs අපි කොහොමද වාක්‍යයක් තුලින් අඳුනගන්නේ? අපිට තියෙනවා භාෂාව තුළ ප්‍රශ්න කීපයක්. අපිට ලැබිලා තියෙන වාක්‍ය තුලින් මෙන්න මේ ප්‍රශ්න අහනකොට ඒ ප්‍රශ්න වලට වාක්‍ය තුලින් අපිට පිළිතුරක් ලැබෙනවා නම් අන්න ඒ පිළිතුර adverb එකක් වෙනවා. ඒ ප්‍රශ්න ටික තමයි how, when, where, how often, to what extent and in what circumstances. ඉතින් මෙන්න මේ ප්‍රශ්න ටික ඕගොල්ලෝ වාක්‍යයකින් අහනකොට ඒ අහන ප්‍රශ්නට උත්තරේ වාක්‍යයෙන් අපිට ලැබෙනවා නම් අන්න ඒ ලැබෙන පිළිතුර තමයි වාක්‍ය තුල තියෙන adverb එක වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට වාක්‍යය තුලින් adverbs වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙනවා වගේම මෙන්න මේ අහන ප්‍රශ්නවල ස්වභාවය මත අපිට adverbs වර්ග කරලා දක්වන්නට පුළුවන්. So now we are going to learn the types of adverbs. ඉතින් දැන් අපි යන්නේ adverbs වර්ග ඉගෙන ගන්නට. හරි. Type of adverbs. Adverbs of manner. Adverbs වර්ගවල පළවෙනි type එක තමයි adverbs of manner කියන්නේ. වාක්‍යයක් තුල තියෙන adverb එකක් manner adverb එකක් කියලා අපිට අඳුන ගන්න පුළුවන් වෙන්නේ අපි ඒ වාක්‍යයෙන් how does it happen? එහෙම නැත්නම් කොහොමද ඒ දේ සිද්ධ වෙන්නේ කියන ප්‍රශ්නේ අහුවම අපිට අන්න ඒ ප්‍රශ්නෙට වාක්‍ය තුල adverb එකෙන් පිළිතුරක් ලැබෙනවා නම් අන්න ඒක manner adverb එකක් වෙනවා. Right. Look at the examples. බලන්න උදාහරණ. She dances beautifully. ඇය ලස්සනට නටනවා. බලන්න මෙන්න මේ වාක්‍යයෙන් ඕගොල්ලෝ අහන්න බලන්න අර ප්‍රශ්නය. How? ඇය නටනවා. අහන්න ප්‍රශ්නය how? කොහොමද? උත්තරේ එන්නේ ඕගොල්ලන්ට beautifully. ලස්සනට. අන්න එහෙනම් how කියන ප්‍රශ්නෙට පිළිතුර වාක්‍ය තුලින් අපිට ලැබුණු නිසා මෙන්න මේ adverb එක manner adverb එකක් වෙනවා. දෙවෙනි උදාහරණය බලන්න. He left the room quickly. මෙන්න මේ වාක්‍යයෙන් ඔයගොල්ලෝ අහන්න
how කියන ප්‍රශ්නය කොහොමද? he left the room. ඔහු කාමරය හැර ගියා. අහන්න ප්‍රශ්නය how කොහොමද? බලන්න ඔයගොල්ලන්ට ලැබෙනවද පිළිතුර? ඔව් ලැබෙනවා. මොකද්ද? quickly. how කියන ප්‍රශ්නෙට පිළිතුර ලැබෙනවා නිවැරදිව quickly කියලා. ඉතින් එහෙනම් මෙතනදී quickly කියන adverb එක manner adverb එකක් වෙනවා. type of adverbs වල second type. adverbs of time. time එක ගැන කතා කරන adverbs. මෙන්න මේ time adverbs අඳුනගන්න අපිට sentence එකෙන් අහන්න පුළුවන් ප්‍රශ්නේ තමයි when කියන්නේ. when does it happen? ඒක කවදද? එහෙම නැත්නම් කීයටද සිද්ධ වුනේ? So, now look at the example sentence. බලන්න උදාහරණ වාක්‍ය. He bought that car recently. ඔහු ඒ කාර් එක මිලදී ගත්තා. when? කවදද? උත්තරය ලැබෙනවද බලන්න? ඔව්, උත්තරය ලැබෙනවා recently කියලා. එහෙනම් when කියන question එකට අපිට පිළිතුර ලැබුණ නිසා වාක්‍යයෙන් ඒ ලැබෙන පිළිතුර එහෙම නැත්නම් ඒ adverb එක time adverb එකක් වෙනවා. බලන්න දෙවෙනි example එක. I will return your book soon. මම ඔයාගේ පොත ආපසු දෙන්නම්. අහන්න ප්‍රශ්නය. when කවදද? බලන්න මෙන්න මේකට පිළිතුරක් ලැබෙනවද ඔයගොල්ලන්ට වාක්‍ය තුලින්? ඔව් ලැබෙනවා. මොකක්ද ඒ පිළිතුර? soon. I will return your book soon. මම ඔයාට ඉක්මනින්ම පොත ආපහු ලැබෙන්නට සලස්වන්නම්. මෙන්න මේ වාක්‍ය තුල when කියන ප්‍රශ්නෙට පිළිතුරු විදියට soon කියන වචනය අපිට එන නිසා මෙන්න මේ soon කියන adverb එක මෙතනදී time adverb එකක් විදියට තමයි අපි සලකන්නේ. adverbs වල ඊළඟ type එක adverbs of place. මෙන්න මේ place adverbs එකක් අපිට sentence එකකින් හොයාගන්න අපි ඇසිය යුතු ප්‍රශ්නය තමයි where does it happen? ඒක කොහෙදද සිද්ධ වුනේ? place එකක් ගැනයි ප්‍රශ්නේ අහන්නේ. look at the example sentence. බලන්න උදාහරණ වාක්‍ය. the plane flew overhead. plane එක පියාසර කළා ඉහළින්. අහන්න අපේ ප්‍රශ්නය where? කොහෙදද? ලැබෙනවද අපිට පිළිතුරක්? ඔව් ලැබෙනවා. ඒ පිළිතුර තමයි overhead ඉහළින්. අන්න එහෙනම් අපි where කියලා අහුව ප්‍රශ්නෙට පිළිතුර වාක්‍ය තුලින් ලැබුණ නිසා මෙන්න මේ overhead කියන adverb එක මෙතනදී place adverb එකක් වෙනවා. ඉතින් මෙන්න මේ theoryම අනිත් වාක්‍ය වලටත් ඕගොල්ලෝ දාලා බලන්න හරියට උත්තරය ලැබෙනවද කියලා. next type එක තමයි adverbs of frequency. මෙතනදී අපි වාක්‍යයෙන් අහන්න ඕන ප්‍රශ්නේ වෙන්නේ how often. ඒ කියන්නේ කොපමණ කාලයකට සැරයක්ද කොපමණ වතාවක්ද කියනවා වගේ අදහසක්. බලන්න වාක්‍ය. he buy dry rations monthly. ඔහු මාසිකව වියලි සලාක මිලදී ගන්නවා. so ask your question here. අහන්න ඔයාගේ ප්‍රශ්නය. how often කොපමණ කාලයකට වතාවක්ද? the sentence give the answer as monthly. අපිට ප්‍රශ්නේ ඕගොල්ලෝ how often කියලා වාක්‍යයෙන් අහුවම අපිට වාක්‍ය දෙන පිළිතුර තමයි monthly. ඉතින් අන්න ඒ නිසා අපි how often කියලා අහන ප්‍රශ්නෙට පිළිතුරක් වාක්‍ය තුලින් ලැබෙන නිසා මෙන්න මේ ලැබෙන පිළිතුර ඒ කියන්නේ monthly කියන වචනය මෙතනදී frequency adverb එකක් විදියට තමයි සලකන්නේ. දෙවෙනි වාක්‍ය බලන්න. most schools have their sports meet annually. අහන්න ඔයාගේ ප්‍රශ්නය. how often කොපමණ කාලයකට සැරයක්ද? the answer is annually. පිළිතුර තමයි annually. එහෙනම් මෙතනදී annually කියන්නේ frequency adverb එකක්. ඊළඟ adverbs වර්ගය තමයි adverbs of duration. මොකද්ද duration එකක් කියන්නේ? යම්කිසි කාල පරාසයක්. මොනවා හරි ක්‍රියාවක් එහෙම නැත්නම් මොනවා හරි දෙයක් කොපමණ කාලයක් සිද්ධ වෙනවද කියන දේ. මෙන්න මේ adverbs වර්ගය අපි වාක්‍යයෙන් හඳුන ගන්න නම් අපි අහන්න ඕනේ ප්‍රශ්නය තමයි how long does it happen? ඒක කොපමණ කාලයක් සිද්ධ වෙනවද කියන දේ. how long කොපමණ කාලයක්. right. බලන්න උදාහරණ වාක්‍ය. he spoke briefly at the meeting. ඔහු මීටින් එකේදී කෙටියෙන් කතා කළා. අහන්න අපේ ප්‍රශ්නය how long කොපමණ කාලයක්ද? මොකක්ද පිළිතුර? briefly. ඉතින් අන්න එහෙනම් how long කියන අපේ question එකට
පිළිතුර වාක්‍ය තුලින් ලැබෙන නිසා මෙන්න මේ ලැබෙන පිළිතුර එහෙම නැත්නම් මෙන්න මේ adverb එක briefly කියන adverb එක මෙතනදී duration adverb එකක් වෙනවා. ඊළඟ උදාහරණයක් බලන්න. She was appointed temporarily as a teacher. ඇය ගුරුවරයෙක් විදියට తాවකාලිකව පත් කළා. හරි. අහන්න අපේ ප්‍රශ්නය how long? කොපමණ කාලයකටද? answer එක වෙන්නේ temporarily. తాවකාලිකව. කොපමණ කාලයකටද ඇය ගුරුවරයෙක් විදියට පත් වුණේ? తాවකාලිකව. So here the adverb temporarily is a duration of adverbs. ඉතින් මෙන්න මෙතනදී temporarily කියන adverb එක duration adverb එකක් විදියට තමයි අපි සලකන්නේ. ඊළඟට අපි ඉගෙන ගන්න යන adverbs type එක වෙන්නේ adverbs of degree. ඒ කියන්නේ intensity එහෙම නැත්නම් degree of a state. කිසියම් තත්වයක තියෙන ප්‍රමාණයක්. ඒ තියෙන තත්වය කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියන දේ ප්‍රකාශ කරන adverbs. අපි කොහොමද මෙන්න මේ adverbs අඳුනගන්නේ? බලන්න උදාහරණය දැක්කම ඕගොල්ලන්ට ඒක පැහැදිලි වෙයි. He was very hungry. ඔහුට බඩගින්න කොච්චරක් තිබුණද? very ගොඩක්. අන්න එහෙනම් very ගොඩක් කියන්නේ යම්කිසි ප්‍රමාණයක්. ඒක ටිකක්ද සාමාන්‍යයිද ගොඩක්ද? මෙන්න මේ විදිහට degree එකක් ප්‍රමාණයක් දක්වන adverbs තමයි අපි degree adverbs එහෙම නැත්නම් adverbs of degree කියලා කියන්නේ. බලන්න දෙවෙනි උදාහරණය. Nimal is quite intelligent. නිමල් බුද්ධිමත්. ඒකේ ප්‍රමාණය කොච්චරද? quite තරමක්. quite intelligent බුද්ධිමත් ඔහු තරමක්. මෙන්න මේ විදියට අපි types of adverbs එහෙම නැත්නම් adverbs වර්ග කිහිපයක් ඉගෙන ගන්නවා. නමුත් මෙන්න මේ adverbs වර්ග විතරක් නෙමෙයි. ඉංග්‍රීසි භාෂාව තුළ adverbs වර්ග 10ක් විතර ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඕගොල්ලන්ට මූලික වශයෙන් අවශ්‍ය වෙන adverbs ටික තමයි මේ. මම ඕගොල්ලන්ට අපේ වීඩියෝ එකේදී කලිනුත් කීවා අපි කොහොමද වාක්‍යයක් තුලින් හරියටම adverb එකක් අඳුනගන්නේ කියලා. අපිට තියෙනවා ප්‍රශ්න ලැයිස්තුවක්. අපි මේ ප්‍රශ්න ටික අහන්න ඕනේ වාක්‍යයෙන්. How, when, where, how often, to what extent and in what circumstances. මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු අපිට වාක්‍ය තුලින් ලැබෙනවා නම් අන්න ඒ පිළිතුරු adverbs වෙනවා. ඒ වගේම ඒ අහන ප්‍රශ්නයේ ස්වභාවයත් එක්ක ඒ adverb එක මොන වර්ගයටද අයිති වෙන්නේ කියලත් අපිට එතනදී decide කරන්න පුළුවන්. බලන්න first example එක. I will return your book soon. හරි. මෙන්න මේ වාක්‍යයේ adverbs එක අඳුර ගන්න නම් අහන්න ප්‍රශ්න. How? බලන්න පිළිතුරක් ලැබෙනවද? කොහොමද කියලා වාක්‍යයෙන් අපි ප්‍රශ්නයක් අහුවොත් කොහොමද? ඒ කියන්නේ යම්කිසි දෙයක් සිද්ධ වෙන්නේ කොහොමද? ඒක පැහැදිලි කරලා තියෙනවද වාක්‍ය තුල? නැහැ. අපිට how කියලා ප්‍රශ්නේ අහුවම අන්න ඒ ප්‍රශ්නට පිළිතුරක් වාක්‍ය තුලින් ලැබෙන්නේ නැහැ. එහෙනම් අහන්න දෙවෙනි ප්‍රශ්නය. when? කවදද? වාක්‍ය තුලින් කියවෙන දෙයක් කවදද සිද්ධ වෙන්නේ කියලා අපිට කියනවද? ඔව් කියනවා. එහෙනම් මොකක්ද ඒ වචනය? soon. අන්න එහෙනම් adverb එකක් තමයි මෙතනදී soon කියන්නේ. එහෙනම් මොන වර්ගයේද මේ adverb එක? when කියන ප්‍රශ්නෙට පිළිතුර විදියට ලැබුණ නිසා මේක time adverb එකක් වෙනවා. බලන්න දෙවෙනි උදාහරණය. He worked very hard for the exam which was held recently. අහන්න වාක්‍යයෙන් අපේ ප්‍රශ්න. How? කොහොමද? බලන්න අපිට ලැබෙනවද පිළිතුරක්? ඔව් ලැබෙනවා. මොකක්ද ඒ පිළිතුර? hard. He worked hard. ඔහු මහන්සි වෙලා වැඩ කළා. ඉතින් එහෙනම් අපි how කියලා අහුව ප්‍රශ්නෙට අපිට sentence එකෙන් පිළිතුරක් ලැබුණා hard කියලා. ඉතින් අන්න එහෙනම් hard කියන්නේ adverb එකක් වගේම how කියලා අහපු ප්‍රශ්නෙට ලැබුණ පිළිතුර නිසා hard කියන්නේ ඒක manner adverb එකක් වෙනවා. වාක්‍ය තාම ඉවර නැහැ. එකම වාක්‍යයක adverb කිහිපයක් තියෙන්නට පුළුවන්. කියවගෙන යන්න වාක්‍ය තව ඉස්සරහට. For the exam which was held recently. අහන්න නැවතත් අපේ ප්‍රශ්න ටික. How? How කියන ප්‍රශ්නයට පිළිතුරක් වාක්‍ය තුලින් ලැබෙනවද? නැහැ. අහන්න ඊළඟ ප්‍රශ්නය. when? පිළිතුරක් අපිට ලැබෙනවද වාක්‍ය කොටස තුලින්? ඔව් ලැබෙනවා. ඒ තමයි recently. එහෙනම් recently කියන්නේ වාක්‍ය තුල තියෙන තවත් adverb එකක්. මොන type එකටද යන්නේ? when කියලා අහුව ප්‍රශ්නට ලැබුණු පිළිතුර නිසා ඒ adverb එක ඒක time adverb එකක් විදියට තමයි අපිට සලකන්නට සිද්ධ වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන්
මේ ලිස්ට් එකේ තියෙන ඉතුරු වාක්‍ය කීපයටත් අර ප්‍රශ්න ටික අහලා ඇඩ්වර්බ්ස් හරියට අඳුනගෙන ඒ ඇඩ්වර්බ්ස් මොන ටයිප් එකටද යන්නේ කියලා හරියටම අඳුර ගන්නට. දැන් එහෙනම් ඕගොල්ලෝ දන්නවා ඇඩ්වර්බ් එකක් කියන්නේ මොකද්ද? ඇඩ්වර්බ්ස් වර්ග මොනවද සහ ඇඩ්වර්බ් එකකින් මොකද්ද කරන කාර්ය කියන දේ. හරි. ඉතින් මෙන්න මේ විදිහට අපි ඉගෙන ගත්ත ඇඩ්වර්බ් එකක් හරියටම වාක්‍යයක් තුළ කොතනද ප්ලේස් කරන්න ඕනේ? අපි කොතනද ඇඩ්වර්බ් එකක් වාක්‍යයක හරියටම තියන්න ඕනේ? එහෙම මෙන්න මෙතන විතරයි කියලා අපිට හරියටම තැනක් නැහැ. ඇඩ්වර්බ්ස් එකක් වාක්‍යයක තියෙන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. They are initial position, mid position and end position. ඒ අවස්ථා තුන තමයි initial position. වාක්‍යයක මුලින් ඇඩ්වර්බ් එකක් තියන්න පුළුවන්. mid position. වාක්‍යයක මැදින් ඇඩ්වර්බ් එකක් අපිට තියන්නත් පුළුවන්. end position. වාක්‍යයක අවසානයටත් අපිට ඇඩ්වර්බ් එකක් යූස් කරන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඇඩ්වර්බ් එකක් අපිට වාක්‍යයේ මුල මැද අග කියන තැන්වල පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න අපිට මේක අපේ අවශ්‍යතාවයට අපේ හිතුමතයට කරන්නට බෑ. මෙන්න මෙතනදී අපි දැනගෙන සිටිය යුතුම කරුණු කිහිපයක් තියෙනවා. The first one. පළවෙනි එක. If the sentence pattern is subject, verb, object, the adverb comes at the end of the sentence. අපිට දීලා තියෙන වාක්‍යයේ ස්ට්‍රක්චර් එක subject එක, verb එක, object එක. subject, verb, object කියන pattern එක නම් අපිට adverb එකක් ඒ වාක්‍ය තුල පාවිච්චි කරන්නේ වාක්‍යයේ අගට. එහෙම නැත්නම් කෙළවරට. Right. Now look at the example. Mala speaks English well. බලන්න වාක්‍ය මාලා කියන්නේ subject එක. ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා. speaks කියන්නේ verb එක. ක්‍රියාව. English කියන්නේ object එක. ක්‍රියාවට යටත් වෙන දේ. ඉතින් එහෙනම් මෙතන මාලා speaks well කියන sentence එක තියෙන්නේ subject verb object කියන pattern එකට. ඉතින් අන්න ඒ නිසා වාක්‍යයට අපි adverb එකක් use කරනවා නම් අපිට ඒ adverb එක use කරන්න වෙන්නේ වාක්‍යයේ කෙළවරට. අන්න ඒ නිසා තමයි well කියන adverb එක අපි වාක්‍යයේ අගට යොදාගෙන තියෙන්නේ. ඊළඟ උදාහරණය බලන්න. He replied my letter promptly. He කියන්නේ subject එක. ක්‍රියාව කරන කෙනා. replied කියන්නේ verb එක. ක්‍රියාව. my letter is the object. ක්‍රියාවට යටත් වෙන දේ. ඉතින් වාක්‍යයේ pattern එක subject, verb, object නිසා අපිට adverb එකක් වාක්‍යයට යොදන්නට වෙන්නේ වාක්‍යයේ අවසානයේට. එහෙම නැත්නම් කෙළවරට. ඒ කියන්නේ verb එකට පස්සෙන් තමයි අපිට adverb එක මෙතනදී පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා promptly කියන adverb එක අපි වාක්‍යයේ අගට එහෙම නැත්නම් verb එකෙන් පිටිපස්සට දාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට දෙන වාක්‍යයේ sentence pattern එක subject, verb, object නම් අපි adverb එකක් වාක්‍යයේ කෙළවරට යොදා ගන්නවා කියලා කියවනේ. ඒ කියන්නේ verb එකෙන් පස්සේ තමයි adverb එක එන්න ඕනේ. නමුත් මේ දීලා තියෙන වාක්‍යයේ object එක ගොඩක් දිගයි නම් අපිට අදාළ adverb එක වාක්‍යයේ end position එකේ, ඒ කියන්නේ වාක්‍යයේ අවසානයේම තියන්න ඕනි කියලා දෙයක් නැහැ. එතකොට අපිට පුළුවන් ඒ adverb එක වාක්‍යය තුල තියෙන verb එකට පෙර පාවිච්චි කරන්න. බලන්න මෙන්න මේ උදාහරණය. The manager carefully examined the accounts submitted by the accountant. මෙන්න මේ වාක්‍යයේ the manager කියන්නේ subject එක, ක්‍රියාව කරන කෙනා. examined කියන්නේ verb එක, ක්‍රියාව. The account submitted කියන්නේ object එක, ක්‍රියාවට යටත් වෙන දේ. ඉතින් මෙන්න මේ විදිහට object එක ටිකක් දිග නිසා අපි මෙන්න මේ වාක්‍ය තුල adverb එක පාවිච්චි කරලා තියෙන්නේ අපේ verb එකට කලින්. ඒ කියන්නේ examined කියන්නේ verb එකට කලින් තමයි අපි carefully කියන adverb එක use කරගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණය හොඳට මතක තියාගන්න. ඒ මොකද්ද? sentence pattern එක subject, verb, object උනාම අපි adverb එකක් වාක්‍ය අවසානයේට use කරනවා උනත් ඒ වාක්‍යයක object එක ගොඩක් දිගයි නම් adverb එකක් අපිට verb එකට කලින් පාවිච්චි කරන්නට පුළුවන්. ඊළඟ දේ තමයි අපි frequency adverbs. ඒ කියන්නේ adverbs of frequencies use කරනකොට මතක තියාගන්න ඕන කරුණු කීපයක්ම තියෙනවා. The first one. පළවෙනි එක. අපි frequency adverb එකක් sentence එකක use කරනවා නම් මෙන්න මේ අපි කියන දේවල් මතක තියාගන්න වෙනවා. පළවෙනි එක. If the main verb of the sentence is a be verb, you have to use the adverb after the be verb. මෙන්න මේ අපි කතා කරන වාක්‍යය තුල main verb එක, ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාපදය වෙන්නේ be verb එකක් නම් අපි adverb එකක් use කරන්න ඕනේ අන්න ඒ කියන be verb එකට පස්සේ.
Right. Then look at the example. බලන්න උදාහරණය. He is always late to school. බලන්න මෙන්න මේ වාක්‍යයේ is කියන්නේ main verb එක විදියට තමයි එයා ඉන්නේ. ඉතින් අන්න ඒ නිසා අපි වාක්‍යයට often කියන adverb එක use කරලා තියෙන්නේ මේ is කියන verb එකට පිටිපස්සේ. ඒ වගේම මේ අපි frequency adverbs එකක් වාක්‍ය තුල පාවිච්චි කරනවා නම් ඊළඟට මතක තියාගන්න ඕනේ දේ තමයි if the verb of the sentence is simple present or simple past, the adverb comes before the verb. මේ වාක්‍ය තුල තියෙන verb එක main verb එක simple present hari simple past hari වෙනම නම් අපි use කරන adverb එක එන්නට ඕනේ ඒ main verb එකට කලින්. So look at the example. බලන්න උදාහරණය. He often comes late to school. මෙන්න මේ වාක්‍ය තුල comes කියලා main verb එකක් එහෙම නැත්නම් present verb එකක් තියෙන නිසා අපි often කියන adverb එක use කරලා තියෙන්නේ ඒ කියන present verb එකට කලින්. මේ කියන frequency adverbs අපි වාක්‍යයක් තුල use කරනවා නම් අපි ඊළඟට මතක තියාගත යුතු කාරණය තමයි if the verb phrase has two or more auxiliaries, we have to use the adverb after the first auxiliary verb. වාක්‍යයක් තුල තියෙන verb phrase එකක auxiliary verbs දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් තියෙන අවස්ථාවක අපි adverb එකක් එතන ඒ වාක්‍ය තුල use කරනවා නම් අපි යන්න ඒ adverb එක place කරන්න ඕනේ අර කියන auxiliary verbs වලින් පළවෙනි auxiliary verb එකට පස්සේ. බලන්න උදාහරණය. He has never been late to school. මෙන්න මේ වාක්‍යයේ has been late කියන verb phrase එකේ has been කියලා auxiliary verbs දෙකක් තියෙන නිසා අපි අපේ adverb එක දාන්න වෙන්නේ has කියන පළවෙනියට තියෙන auxiliary verb එකට පස්සේ. ඉතින් අන්න ඒ නිසා තමයි never කියන adverb එක has වලට පිටිපස්සෙන් අපි මේ වාක්‍ය තුල place කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට sentence pattern එක subject verb object නම් අපි adverb එකක් use කරන්නේ sentence එකේ end position එකේ කියලා කීවා වගේම adverbs of frequencies use කරනකොට මතක තියාගන්න ඕනේ කරුණු කීපයකුත් කතා කරානේ. ඉතින් අන්න ඒ වගේම මෙන්න මේ කියන adverbs වර්ග අපිට වාක්‍යයක mid position එකේ කවදාවත් use කරන්නට බෑ. මෙන්න මේ අපි කියන්නට යන adverbs වර්ග අපිට පාවිච්චි කරන්නට වෙන්නේ හැම වෙලාවෙම වාක්‍යයක අවසානයේ. මොනවද ඒ adverbs වර්ග? පළවෙනි එක adverbs of place. place එකක් ගැන කියවෙන adverb එකක් වාක්‍යය තුළ අපි use කරනවා නම් අන්න ඒ adverb එක අපිට use කරන්නට වෙන්නේ වාක්‍යයේ අගට. බලන්න උදාහරණය. She went home. home කියන්නේ place adverb එකක්. place එකක් ගැන කියවෙන adverb එකක්. ඒ නිසා අපි ඒ adverb එක යොදාගෙන තියෙන්නේ වාක්‍යයේ කෙළවරට. ඊළඟ adverbs වර්ගය. adverbs of time. time එකක් ගැන කතා කරන adverb එකකටත් වාක්‍යයක මැද ඉන්නට බෑ. බලන්න උදාහරණය. He posted the letter yesterday. මෙතනදී yesterday කියන adverb එක time adverb එකක් නිසා අපි ඒ adverb එකත් use කරලා තියෙන්නේ වාක්‍යයේ end position එකේ. ඊළඟ type එක. adverbs of frequencies. frequency adverb එකකුත් අපිට sentence එකක mid position එකේ තියන්න බෑ. තියන්න වෙන්නේ end position එකේ. So look at the example. බලන්න උදාහරණය. He meets his girlfriend weekly. මෙන්න මේ වාක්‍ය තුල weekly කියන්නේ frequency adverb එකක් නිසා අපිට මෙන්න මේ weekly කියන adverb එකත් sentence එකේ මැදට ගේන්නට බෑ. ඒ නිසා අපි weekly කියන adverb එක sentence එකේ end position එකේ තමයි තියාගෙන ඉන්නේ. මෙන්න මේ කතා කළ කාරණා කොහොම වුණත් in passive voice sentences the adverb comes between the parts of the verb. passive voice වාක්‍යයක adverb එකක් හැම වෙලාවෙම පාවිච්චි වෙන්නේ verb එකක කොටස් අතර මැද. බලන්න උදාහරණ වාක්‍ය. The car was badly damaged. මෙන්න මේ වාක්‍යයේ the car was damaged. was damaged කියන verb එකේ කොටස් දෙක අතරට badly කියන adverb එක අපි යොදාගෙන තියෙන්නේ. ඒ වගේම the house was well designed. the house was designed කියන passive voice sentence එකට අපි adverb එක well කියන adverb එක යොදාගෙන තියෙන්නේ was සහ damaged කියන verb කොටස් අතර මැදට. adverbs වල position එක ගැන කතා කරනකොට අපිට ඊළඟට මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි we can use adverbs of manner in initial position, mid position and also in end position.
adverbs position ගැන කතා කරනකොට අපිට ඊළඟට වැදගත්ම වෙන කාරණයක් තමයි adverbs of manner. ඒ කියන්නේ manner adverbs කියන දේවල් අපිට වාක්‍යයක initial position එකේ, වාක්‍යයක මුල, mid position එකේ, වාක්‍යයක මැද වගේම end position එකේ, වාක්‍යයක අග use කරගන්න පුළුවන්. So, look at the example sentences. බලන්න උදාහරණ වාක්‍ය. He angrily walked out of the house. මෙන්න මේ sentence එකේ angrily කියන්නේ manner adverb එකක්. ඉතින් මේ ඒ වගේම මේ manner adverb එක use කරලා තියෙන්නේ sentence එකේ initial position එකේ. So, now look at the second one. බලන්න දෙවෙනි වාක්‍ය. He walked angrily out of the house. මෙන්න මේ වාක්‍ය තුල මේ angrily කියන manner adverb එක use කරලා තියෙන්නේ mid position එකේ, වාක්‍යයේ මැද. තුන්වෙනි උදාහරණය. He walked out of the house angrily. ඉතින් තුන්වෙනි වාක්‍යයේදී angrily කියන manner adverb එක use කරලා තියෙන්නේ ඒ වාක්‍යයේ end position එකේ. Our today's lesson is over and let's go to the summary. අදට අපේ පාඩම ඉවරයි. දැන් අපි යමු අපේ පාඩමේ summary එකට. First, what is an adverb? An adverb describes a verb, another adverb, an adjective and a whole sentence. මෙන්න මේ කියන දේවල් verb එකක්, තවත් adverb එකක්, adjective එකක් වගේම තවත් සම්පූර්ණ වාක්‍යයක්ම අපිට adverb එකක් මගින් විස්තර කරගන්නට පුළුවන්. Next, the types of adverbs. Adverbs වර්ග මේ යටතේ අපි ඉගෙන ගත්තා. Adverbs of manner, adverbs of time, adverbs of place, adverbs of duration, adverbs of frequency සහ adverbs of degree. ඊළඟ කාරණේ තමයි මේ adverb එකක් අපි වාක්‍යයක් තුළ කොතනද use කරන්නේ. ඒ කියන්නේ position of adverbs. adverbs වල ආකාර, position, එයා වාක්‍යය තුළ ඉන්න විදිය. There are 3 positions for adverbs. adverbs වලට ඉන්න පුළුවන් ආකාර 3ක් තියෙනවා. Initial position, වාක්‍යයක් තුළ මුලින් ඉන්න පුළුවන්. Mid position, වාක්‍යයක මැදින් ඉන්නට පුළුවන්. End position, වාක්‍යයක කෙළවරදී එයාට ඉන්න පුළුවන්. නමුත් මෙන්න මේ position වලදී අපි විශේෂයෙන් මතක තබාගත යුතු කරුණු කීපයක් ගැන කතා කරා. ඉතින් එහෙනම් අපි වාක්‍යයක adverb එකක් use කරනවා නම් මෙන්න මේ සියලුම දේවල් ඔළුවේ තියාගෙන ඒක පාවිච්චි කරනවා නම් ඒක වඩාත් නිවැරදි වෙයි කියලා මම හිතනවා. We will meet again with a new lesson and have a nice day. අපි අද මෙන්න මේ adverbs ගැන කතා කළ පාඩමෙන් ඕගොල්ලන්ගේ දැනුමට දෙයක් එකතු වුණා කියලා ඕගොල්ලෝ හිතනවා නම් අපිව like කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්න සහ අපිව subscribe කරන්න අමතක කරන්න එපා.